समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रवणाभिलाषी श्रद्धा बुद्धि संपन्न वासनावंत पिन्वतुनि अदත් सिद्धवන ධම්මානුපස්සනා උතුම් ධර්ම දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ඊ타ම ධර්ම ගෞරවයෙන් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. පින්වතුනි, අපි සියලු දෙනාටම මේ ලැබී තිබෙන්නා වූ නිමේෂය හරීම දුර්ලභ මොහොතක්, දුර්ලභ අවස්ථාවක්. මේ ධම්දෙසුම් මාලාව පින්වතුනේ ලෝකෙම අරමුණු කරගෙන සිද්ධ වෙන්නේ, සිද්ධ කරන්නේ වෙන මේ ලෝකේ කරන්න කිසිම දෙයක් නැති හින්දා එහෙම නෙවෙයි. කරනවා නම් මීට වඩා හොඳට ඉන්ද්‍රිය පිනවන්න පුළුවන් ඕනතරම් දේවල් ලෝකේ කරන්න තියෙනවා. හැබැයි මේ ටික කරන්නේ මුළු ලෝකේටම පින්නතුනේ පිහිටක් පිලිසරණක් වෙන්න ඕන නිසා. ඒ ලාභය ලබා ගන්න මේ දේශනාවන් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් තබමින්, උපකාර කරගනීවා කියන ආරාධනාවත් තබමින් අදත් මේ දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, පසුගිය දේශනාවේදී අප සාකච්ඡා කරමින් සිටියේ සප්ත බුද්ධංග ධර්මයන් අතර වීරිය සම්බුද්ධංගය ඇති කර ගැනීම පිණිස හේතු වන්නා වූ කාරණාවන්, උපකාර වන්නා වූ කාරණාවන් ආදී කරුණු පිළිබඳවයි. අද එතෙන් සිට ඉදිරියට වීරිය සම්බුද්ධංගය පිළිබඳව පින්වත් ඔබට දේශනා කරන්නටයි සූදානම් වෙන්නේ. බුදුහාමුදුර අපිට පෙන්වන්නේ කන්නේ මොනවද කියලා හොයන්න නෙවෙයි, කන්නේ ඇයි කියලා හොයන්න. කන්නේ ඇයි කියලා කාරණේ තේරුම් ගත්තම කන්නේ මොනවද කියන එක පින්නතුනේ වැදගත් කාරණයක් නෙමෙයි. ආහාරයෙන් සුද්ධිය හොයන්න එපා.
පුත්‍ර මාංශ උපමාව ඈතන්න මතක ඇතිනේ නේද? ආහාරවල අපි ගන්න ආහාර මේ බත් මාළු වශයෙන් කැබලි කරලා ගන්න ආහාරය පිළිබඳව කොහොමද හිතන්න කිව්වේ? කාන්තාරක යනවා අම්මයි තාත්තයි කිරිකැටි දරුවයි. අතර මගදී කන්න නැහැ බොන්න නැහැ තිබුණු සියලු දේවල් ඉවරයි. ආවා වගේ තව මහදුරක් කාන්තාරෙ මැදින් යන්න තියෙනවා. මේ අම්මයි තාත්තයි කරන්නම දෙයක් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. මරණය තමයි දැන් තියෙන්නේ. මොකද කරන්නේ? හිත හදා ගන්නව අකමැත්තෙන් වුණත් අපි අපේ දරුවව මරාගෙන කමු කියලා. දැන් මේ අම්මයි තාත්තයි වෙන විකල්ප නැහැනේ. අර තමන්ගේම දරුවව මරාගෙන කනවා. අනේ දැන් මෙහෙම කනකොට අනේ අපේ දරුවගේ මේ අත කොටස කියලා රස විඳිනවද? රස විඳිනවද පින්නොත් නෑනේ. අනේ මේ අපේ දරුවගේ S2 නේද කියලා රස විඳිනවද? රස විඳින්නේ නෑ. හඬමින් විලාප තියමින් පින්වත්නි ඇතුලේ ශෝකය සංගවාගෙන එහෙත් වෙන කරන්න දෙයක් නැති නිසා පින්නතුනේ ආහාරයට ගන්නවා මිසක කිසිම රසයක් විඳින්නේ නෑ. බුදුහාමුදුරුව වදාළේ අපිටත් අන්න එහෙම හිතන්න කිව්වා. අන්න එහෙම හිතන්න කිව්වා. රස විඳීම් වශයෙන් නෙවෙයි වෙන කරන්න දෙයක් නෑ මේ ජීවිත යාත්‍රාව පවත්වන්න ඕනේ කියන කාරණෙන් ආහාර ගන්න කිව්වා. ඒ කාරණෙන් ගන්නකොට මොකක් වුණාම මොකද පින්නොත්නේ? ඒ සංඥාවෙන් ගන්නකොට නේද? සමහර අය පින්වත්නි මාංශ අනුභව කරන්නේ හැබැයි පින්වත්නි සෝයා මීට් හොයනවා චිකන් රසයක. එතන ගැටලුවක් තියෙනවානේ. නේද? ඒකල කියනවා මම නම් මුළුමනින්ම මස් මාංශයෙන් තොරයි කියනවා. හැබැයි හොයන්නේ කුකුල් මස් රසයක. දැල්ලෝ රසයක තමයි හොයන්නේ. මෙතන තියෙන්නේ කටට එන එක නෙවෙයි හිතට එන එක මොකද්ද කියලා. කටට වැටිච්ච එක මොකක් වුණත් හිතට කුකුල් මස් රස අල්ලගෙන නම්. කටට වැටෙන එක මොකක් වුණත් හිතට දැල්ලෝ රස අල්ලගෙන නම්. එතන නේද අරුබුදේ තියෙන්නේ. එතන නෙපින්නොත්නේ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ දිවේ කෑම ගෑවෙන එක නෙවෙයිනේ. දිවේ ගෑවිච්ච කෑමවල රස හිතේ හිටින එකනේ. නේද? එතෙන්ද තමයි පින්නත් පිළිම යොදන්න ඕන. එතකොට දැන් තේරුම් ගන්න දිවි පැවැත්ම පිරිසිදුව පවත්වන්න ඕන පින්වත්නි. හැම වෙලාවකදීම අපේ අධාර්මික දිවි පැවැත්ම හරියට කපුටෙක්ගේ වගේ කියනවා. අධාර්මික දිවි පැවැත්මෙන් යුක්ත වෙන කපුටා වගේ. කපුටාගේ ස්වභාවය මොකද පින්වත්නි? කපුටා ඕන දෙයක් කරනවා. ඕනම කෙනෙක්ගේ දෙයක් පින්නොත් ගසා කරනවා කපුටා. කපුටා අහවල් දේ අසවලාගේ දේ කන්නේ නැහැ කියලා එකක් තියෙනවා. ඈ? නෑනේ පින්නොත් නේ. අර කියන්නේ කපුටා හැමෝගෙම මස් කනවා. හැබැයි කපුටාගේ මස් කන්නේ නැහැ. නේද? කපුටට මේක කන්නේ නැහැ කියලා එකක් නැහැ. මේ සත්වයාගේ මස කන්නේ නැහැ කියලා එකක් නැහැ. මේක මෙයාගේ කියලා එකක් කපුටගේ නැහැ. එකිනෙකා යට කරගෙන කන ගමන් පින්වත්නි ඔළුව උස්සලා කෑ ගහනවා ආයේ. කෑ ගහනවා ආයේ කනවා. එහෙව් කපුටොණ්ඩ ජීවත් වෙන්න ලේසි. හැබැයි ජීවිතේ කිලුටුයි. මේ උපමාවක්. පින්වත්නි ජීවිත පැවැත්ම පිරිසිදු කර ගැනීම ආජීව පාරිශුද්ධ සීලේ සම්පූර්ණ වෙන්නේ එතකොට මොකෙන්ද? වීරයෙන්. මේ කායික වීරය චෛතසික වීරය කියලා දෙආකාරව බෙදනවා පින්නද. එතකොට විරිය සම්බුද්ධංගය කායික සහ චෛතසිකය කියන මානසික වශයෙන් ආකාර දෙකකට පින්වත්නි බෙදිලා යනවා. එතකොට මොකක්ද මේ කායික වීරය කියලා කියන්නේ? පින්වත්නි පලක් බැඳගෙන වාඩි වීමට ධර්ම ශ්‍රවණයට ඔය විදිහට වාඩි වෙන්න සක්මන් කිරීම ආදියට යොදන්නේ පින්වත්නි කායික වීරයයි. කායික වීරයයි. හැබැයි මේකට චෛතසික වීරය උපකාර වෙන්නේ නැත්තේ නෑ.
මොකද හැම වෙලාවකදීම මේ කය නැගිට්ටවලා ක්‍රියාත්මක කරන්නේ හිත මුල් කරගෙනමයි. සක්මන් කරන්න දැන් සමහර විටකදී පින්වත්නි අද නම් මම පසඟ පිහිටුවලා වඳිනවාමයි කියලා පින්වත්නි හිතාගත්තම වෙනද වඳින්නේ නැති අය කොහොම හරි පසඟ පිහිටුවලා වඳිනවා. ඒ කායික වීර්යයක් ගත්ත අය. ඊළඟට මෙච්චර වෙලාවක් අද නම් මම සක්මන් කරනවාමයි කියලා පින්වත්නි ආබාධ කායිකව ආවත් පින්වත්නි ඒ ආබාධ දරාගෙන පින්වත්නි සක්මන් කරනවා. ඒක කායික වීරිය. චෛතසික වීරය කියලා කියනවා පින්වත්නි ඒ සක්මන් කරමින් හරි පලක් බැඳගෙන වාඩි වීමට හරි කායික වීරිය තියෙන්න ඕන. එසේ කායික වීරියෙන් වාඩි වුණාම සක්මන් කරනකොට මගේ හිත කෙලෙස් වලින් දුරු වෙනකන් කෙලෙස් වලින් නිදහස් වෙනකන් මම මේ කටයුත්ත අත්තරින්නේ නෑ කියලා හිත දැඩි කරගන්න එකට කියනවා පින්වත්නි චෛතසික වීරය කියලා. පැහැදිලිද? චෛතසික වීරය. එතකොට බලන්නකෝ අපේ මහ බෝධිසත්වයන් වහන්සේ සුජාතාවදින්න කිරිපිඩු දානේ වළඳලා පින්වත්නි වැඩ ඉඳගත්තේ කොහොමද? මාගේ සම්මස්ලේනහර වියලී ගියදෙන් ඉතිරි වුණොත් ඉතිරි වුණාදෙන් බුදු වී මිස මම නොනැගිටිමි කියලා අදිෂ්ඨාන කරගත්තා. ඒ චෛතසික වීරයයි පලක් බැඳගෙන ගසමුල වැඩ ඉඳගත්තා. ඒ කායික වීරයයි. දැන් මේක තේරුණානේ? එතකොට ඒ තමයි පින්වත්නි වීරිය. වීරිය සම්බොජ්ජංගය ලැබෙන්නේ කොහොමද? උපදින්නේ කොහොමද? අත්ති භික්කවේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ, අයමාහාරෝ, අනුප්පන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය, uppannස්සවා විරිය සම්බොජ්ජංගස්ස බීයෝ භාවාය වේපුල්ලාය පාරිපූර්යා සංවත්තಂತಿ. මේ නූපන් වීර්ය සම්බොජ්ජංගය උපදින්නත් උපන් වීර්ය සම්බොජ්ජංගය වැඩි දියුණුවට පැමිණෙන්නත් ප්‍රධානම ආහාරය මූලය බවට පත් වෙන්නේ ස්ථාන තුනක් පිළිබඳව ඇතිවන්නා වූ යෝනිසෝ මනසිකාරය. පළවෙනි එක තමයි ආරම්භ ධාතු. දෙවෙනි එක තමයි නික්කම ධාතු. තුන්වෙනි එක තමයි පරක්කම ධාතු. ධාතු කියලා කියන්නේ ස්වභාවයයි. ආරම්භ ධාතු කියලා කියන්නේ කුසල ප්‍රතිපදාවක් භාවනාවක් ආරම්භ කිරීම සඳහා පින්වතුනි වීරයක් තියෙන්න ඕන. දැන් සමහර අය ඉන්නවා ඔව් අනේ භාවනාව නම් ආරම්භ කරන්න ඕනේ තමයි කිය ඉන්නවා. හැබැයි ආරම්භ වෙන්නේ ඒ ආරම්භ ධාතුවේ මදිකම හීනකම තමන්ට තේරෙනවා. මේ ඊළඟට බලන්නකෝ දැන් අපි මෙන්න මෙහෙම ධර්ම සාකච්ඡාවක් කරනවා කිව්වම අනේ හොඳයි ඒව තමයි වෙන්න ඕන හරිම හොඳයි කොච්චර ලොකු ලාභයක්ද අපි මේ කරන්නේ මොන බොරුවක්ද එහෙමත් කියනවා. ඒ වුණාට එහෙනම් අහවල් දවසේ තියෙනවා එන්න කිව්වම හා කියනවා. එදා උදේ කියනවා අනේ මෙන්න මෙහෙම වැඩක් තියෙනවනේ මට එන්න වෙන්නේ නැහැ. ඇයි ආරම්භ ධාතු ඒ කුසල ආරම්භය ගන්න තරම් උහුට වීරයක් නැහැ. ඒ ධර්ම සාකච්ඡාවේ ඒ භාවනාවේ ධර්ම දේශනාවේ වැදගත්කම ආනිසංස භාවයෙන් නොදන්නව නෙවෙයි දැනගත්තත් පින්වතුනේ අර කාම ලෝකේ ඇලිලා පැටලිලා කරන නඩත්තු කිරීම ටිකට තිත තියලා පොඩ්ඩක් අර කුසල ප්‍රතිපදාවට බැහැ ගන්න තරම් ඔහුගේ වීරිය බලවත් වෙලා නැහැ. ආපහු වාරයක් අනේ ඉතින් දැන් දරුවෝ ගෙදර එන වෙලාව එයාලට කණ්ඩ බොණ්ඩ තියන්න එපයි කියලා ආපහු වාරයක් අර කාම ලෝකයේ වැඩපිළිවෙලට අපි නතු වෙලා යනවා යට වෙලා යනවා. මේවා ඔබ ජීවිතේ අත්දකින්නේ නැද්ද? නේද? සමහර ඊටාම අගනා දුර්ලභ අවස්ථා. නමුත් පින්වතුනේ එදිනෙදා දේවල් වලින් අපේ හිත ගලව ගන්න පුළුවන්කම තිබුණත් අපේ හිත ඒවට දැඩි වෙන්නේ නැති අවස්ථා තියෙනවානේ. ඒ අර කුසල ආරම්භයක් ගැනීම සඳහා වීරයක් නැතිකමයි පින්වත්නි. වීරයක් තියෙන්න ඕන. ඇයි මේ හිත ගංගාවේ පහළටම යනවා වගේ පින්වතුනේ අනුසෝතගාමී මාවතේ ඇබ්බැහි වෙච්ච පුරුදු වෙච්ච හිතක්.
අකුසල ප්‍රතිපදාවේ පුරුදු වෙච්ච බැහි වෙච්ච සිතක් කුසල ප්‍රතිපදාවකට නතු කරනකොට පින්නතුනේ ඒකට වීරියක් නැතුව නම් බෑ. ඒකට වීරයක් තියෙන්න ඕන. ඊළඟට කියනවා පින්වත්නි නික්ඛම ධාතු. දැන් අපි හිතමුකෝ පින්වතුනේ වීරයෙන් යුක්තව දැන් භාවනාවට වාඩි වුණා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? වාඩි වෙච්ච වෙලාවේ ඉඳන් පින්වත්නි නීවරණ ධර්ම වලින් බැට ගන්න පටන් ගන්නවා. දැන් මේ අනික් දවස්වල ඔය ඉන්නකොට ගෙදෙට්ට වෙලා නීවරණ ධර්ම එනවද කියලාවත් තේරෙනවද? නෑ. ඇයි තේරෙන්නේ නැත්තේ? ඒ කියන්නේ නීවරණ ධර්ම නැද්ද? නීවරණ ධර්ම තියෙනවා. ඒ නීවරණ ධර්ම වලටම අනුකූල වූ ජීවිතයක් තමයි අපි පවත්වමින් ඉන්නේ. පැහැදිලිද ඔබට? ඒ කියන්නේ ගඟක වතුර පල්ලෙහාට ගලනකොට පින්නතුනේ පහළට පීනන අපිට පින්නතුනේ රළ පාරක් වදින්නේ නැහනේ. හැබැයි උඩට පීනන්න පටන් ගත්තම තමයි පින්නත්නි රළ පාරවල් ඇවිල්ලා වදින්නේ නේ. එතකොට තමයි දැනෙන්නේ මේක ලීසි නෑ කියලා. ඒ වගේ වෙනද වගේම උයාගෙන පිහාගෙන කාලා දරු සුරතල් බලමින් පින්වත්නි ඔය ටික කරමින්ම ඉන්නකොට පින්වත්නි නීවරණ ධර්මත් එක්ක තමයි අපි යන්නේ. එකට යනවා, එක පුටුවේ ඉන්නවා දෙන්න. ඒ නිසා ඒකේ වෙනසක් අපිට තේරෙන්නේ නමුත් නීවරණ ධර්ම වලට ප්‍රතිපක්ෂ ගමනක් යනකොට තේරෙනවා දැන් නීවරණ ධර්ම රළපාර වගේ වදිනවා මේ ගමනේදී නම්. එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න පින්නතුනේ මෛත්‍රී භාවනාවයි වඩන්නේ. මෛත්‍රී භාවනාව වඩමින් ඉන්නකොට සියලු සත්වයෝ කිව්වට පින්නවත් මතක් වෙනවා අර තරහක් තියෙන මිනිස්සේ. උදාහරණයක් කියන්නේ. දැන් පින්වත්නි ආපහු මනසට නැගින්නෙම පින්වත්නි නීවරණ ධර්ම වලින් ව්‍යාපාදේ ඇවිල්ලා පින්වත්නි ව්‍යාපාද නීවරණයත් එක්ක පොරබදනවා පින්වත්නි හිත. පොරබදලා වඩන මෛත්‍රිය වඩන්නම බැරි වුණාම මේක හරියන්නේ නැහැ කියලා මොකද වෙන්නේ? නැගිටිනවා. දැන් දිනුවේ කුසලයද නීවරණයද? නීවරණේ. දැන් ඉතින් නැගිටිනකොට ඉතින් සාදු නිවනට කියලා නිවනට සාදුකාර දුන්නට නීවරණය දිනපු තැනක නිවනට සාදුකාර දීලායි නේද? ඒ නිසා අර කුසල ප්‍රතිපදාවක් වීරයෙන් ආරම්භ කළා හිතන්න එපා මේ කුසල ප්‍රතිපදාව අපිට පුරන්න වෙන්නේ පින්වතුනේ බොහොම සුඛෝපභෝගී පාරක කියලා. මල් වියම් බැදපු තැනක ඉඳලා තමයි මේ කුසල ප්‍රතිපදාව පුරන්න තියෙන්නේ කියලා එහෙම හිතන්න එපා. निराहारව ඉන්න වෙයි. මේ කුසල ප්‍රතිපදාවේ ඉන්නකොට පින්නතුනේ අනුන්ගේ ඇනුම් බැනුම් ගැරහුම් ඕනතරම් හඬ වෙයි. ඒ හැම එකක් ඉස්සරහම පින්නතුනේ ඒ හැම එකකින්ම සිතට එන ක්ලේශය බැහැර කරන්න අපිට වීරයක් තියෙන්න ඕන. ඒකට තමයි කිව්වේ නික්කම ධාතු කියලා. පැහැදිලි නේද? තුන්වෙනි එක තමයි පරක්කම ධාතු. පරක්කම ධාතු කියලා කියන්නේ නීවරණ ධර්මයක් වරක් දුරු කරනවා, දෙවරක් දුරු කරනවා, තුන්වෙනි වාරයක් දුරු කරනවා. එක පිටපිටම නීවරණය එනකොට සමහර වෙලාවකදී 100 වාරයක්ම නීවරණය බැහැර කරලා 101 නීවරණයට අහු වෙනවා. 101 අහු වෙනවා. ඒ කියන්නේ මගේ ඉවසීමේ සීමාවක් තියනවා කිව්වම ඒ සීමාව තියනවා කියන තැන තමයි ඒක ඉවර වෙන්නේ. එහෙම නෙවෙන්නේ නේද? අපි යම් අවස්ථාවල කියනවනේ එහෙම මගේ ඉවසීමේ සීමාවක් තියනවා කියලායි කියන්නේ. තියනවා කියන තැනම නෙවෙයිද මේ සීමාව පනින්නේ? ඒක තව ඉස්සරහද තියෙන්නේ ඉවසීමාව. නෑ ඒ වෙලාවේ තමයි ඒක ඉවර වෙන්නේ පින්වත්නි. එතකොට ඒ ඇයි සීමාවක් තියනවා කියන්නේ? එයාට පරක්කම ධාතුව නැහැ. පරක්කම ධාතු කියලා කියන්නේ නැවත කොපමණ වාර ගණනක්ද නීවරණ ධර්ම උපදින්නේ
ඒ හැම වාරයකම නීවරණයට දිනන්න නොදී කුසල චිත්තය බලවත්ව පවත්වා ගැනීමට තමයි පරක්කම වීරය කියලා කියන්නේ පින්වත්නි. පරක්කම ධාතුව කියලා කියන්නේ. මෙන්න මේ අවස්ථා තුනේ හොඳට සිහිනුවණින්ම පින්වත්නි අපි කටයුතු කරන්න ඕන යෝනිසෝ මනසිකාරයෙන්. එය තමයි විරිය සම්බොජ්ජංගය ඇතිවීම පිණිස ප්‍රමුඛම කාරණය මූලයේ බවට පත් වෙන්නේ. ඊට අමතරව විරිය සම්බොජ්ජංගය ඇතිවීම පිණිස හේතු වන කාරණා තවත් තියෙනවා 11ක්. අපේ වීරිය ඇති කර ගැනීම සඳහා කාරණා 11ක් තියෙනවා. මේ ටික වැඩපිළිවෙලක්. පළවෙනිම කාරණේ තමයි පින්නතුනේ අපාය භය පච්ච වෙක්කනතා. 4 අපායේ බය පිළිබඳව මෙනෙහි කරන්න ඕන. ඔන්න අපිට වීරිය වැඩෙන්න ක්‍රමයක්. පැහැදිලි නේද? 4 අපා බය පිළිබඳව පින්වත්නි මෙනෙහි කරන්න ඕන. ඒක හරියට මොන වගේ දෙයක්ද? දැන් අපි මෙහෙම හිතමුකෝ. යම් කිසි කෙනෙක් පින්වත්නි ඔබ පසුපස එළවනවා ඊටාම තියුණු මුවහත් කඩුවක් අරගෙන ඔබව මරන්න. දැන් ඔබ මේ මිනිස්සයාට කලින් දුවනකොට ඉතින් අපිට හැතැම්ම ගානක් දුවන්න පුළුවන්ද? බෑනේ පින්වත්නි. ටිකක් දුර දුවනකොට මොකද වෙන්නේ? මහන්සි. හැබැයි මහන්සි අනිත් පැත්ත හැරිලා බලනකොට අර මිනිස්සයා පේන්න එනවනම් කොහොම හරි තව ටිකක් දුවනවා. ආයෙත් මහන්සි නතර වෙන්නම හිතනවා මරුවත් කමන්නේ කියලා. ආයෙ හැරිලා බලනකොට අර මිනිස්සයා කඩුව අරන් එනකොට ආයෙ අඩි 2-3ක් හරි ඉස්සරහට දුවනවා. ඇයි නතර වෙන්නම හිතුණත් අනතුරු පේනකොට පින්නතුනේ වීරියක් උපදිනවද නැද්ද? වීරියක් උපදිනවා. අන්න ඒ වගේ තමයි 4 අපායට වැටුනොත් ඊට වඩා අනතුරක් තියෙනවා. 4 අපායට වැටුනොත් ඊට වඩා භයක් තියෙනවා. 4 අපායේ තියෙන භය දුක වටහා ගන්න එක දැනුවත් වෙන එකත් හරි වටිනවා. එහෙම වටහාගෙන තීරුම් ගන්න ඕන මෙතෙන්දි මේ වෙලාවේ වීර්යය කළේ නැත්නම් මට 4 අපායේ තමයි උරුම වෙන්නේ. ඒ 4 අපායට මට වැටෙන්න බැරි නම් මට කරන්න තියෙන්නේ මේ ශාසනයේ වීර්ය වඩන එක. 4 අපායේ බය දුක මෙනෙහි කර පින්වත්නි වීර්ය කරන්න ඕනේ. එහෙම වීර්ය කරන කෙනා පින්වතුනේ රෑ නින්දට පෙරත් මොහොතක් හරි පින්වතුනේ පලක් බැඳගෙන වාඩි වෙනවා. ඒ වීර්ය ආරම්භපු කෙනා 4 අපායේ අනතුරු දකින්න කෙනා අනේ මේ රෑ මං කලින් නිදාගත්තා වගේ නෙවෙයි මේ නිින්දේ මැරුණොත් මට 4 අපායේ දොරවල් ඇරිලා නේද කියලා තේරුම් ගන්න කෙනා ඒ නිින්දට පෙරත් පින්නතුනේ 4 අපායේ දොරවල් වහගන්නම තමයි වීර්ය කරන්නේ. හැම වෙලාවකදීම බලන්න ඕන නිින්දට පෙර අනේ අද මේ රාත්‍රියේ මම මැරුණොත් එහෙම මං 4 අපායේ වැටෙනවද නැද්ද කියලා. ඒ බය හොඳට මෙනෙහි කරන්න ඕන පින්වත්නි. ඒ බය මෙනෙහි කරනකොට තමයි අර පස්සෙන් කඩුවක් අරගෙන එළවෙන මිනිස්සයා එනකොට බැරි වුණත් දුවනවා වගේ පින්වත්නි. මේ ශාසනයේ තව පින්වත්නි අප්‍රමාදීව අපි වීරිය පුරන්නේ. වීරයවන්ත වෙන්නේ. වැටෙන අනතුරු මෙනෙහි කරන්න ඕන. මොන අභියෝගය මොන බාධකය තිබුණත් පින්වත්නි එතකොට අපි ඒක දරාගෙන වීරිය කරනවා පින්වත්නි. මහා පර්වතයක් පාමුල පින්වත්නි තියෙනවා නම් මහා අටවපු උගුලක් උල් හිටවලා අපිව වට්ටන බොරුවලක් තියෙන්න පුළුවන්. මේ බොරුවලට වැටෙනකොටම අපි එල්ලෙනවා වැලක. හැබැයි ඒ වැලේ තියෙනවා පින්නතුනේ කටු. දැන් අපිට මේක අල්ලගෙන ඉන්න බෑ. හැබැයි පහළ බලනකොට පින්නතුනේ තියෙන්නේ අටවපු උගුල් කටු. දැන් ඒ බය දකින්න කෙනා පින්නතුනේ අර කතාරීද? මොන වීරිය හරි අරගෙන කටු වැලේම තව එල්ලි හරි උඩට එන්න හදනවා මිසක පින්නතුනේ මේ කතාරින්න නම් කීයටවත් හිතන්නේ නැහැනේ. දැනුත් ඉන්නේ ඉතින් කටු වැලක එල්ලිලා තමයි. ඒ වුණාට ඕක ඇතරියොත් එහෙම ඊළඟට තියෙන්නේ ඊටත් වඩා මහ උල් කටු ගොඩක් නේ. නේද? ඒ නිසා මේ කටු ටික හොඳයි කියලා හිතාගෙන හරි පින්නත් මෙතනින් ගොඩ එන්න කොහොම හරි මේකේ එල්ලිලා මෙතනින් ගොඩ එන්න වීරිය කරන්න ඕන පින්නත්.
දැන් සමහර අවස්ථා තියෙනවා නේද අපි කියනවා කෙනෙක් රෝගී වෙච්ච කෙනෙක් එහෙම බලපුවම අනේ ওই දුක විඳිනවට නම් වඩා හොඳයි. මොකද කියන්නේ? මැරෙන එක හොඳයි කියනවනේ. ඒක ධර්මයට එකඟ කතාවක් නෙවෙයි පින්වත්නි. මොකද ඒ පුද්ගලයා මරණයටපත් වෙලා නිරයට වැටුණොත් අපි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මොකද්ද? නිරයේ දුක එක්ක බලනකොට මොන දුක හරි විඳගෙන manuss ලෝකේ ඇඳේ ඉන්න එක ලක්ෂ කෝටි වාර ගානකින් හොඳයි. ඒ නිසා කිසිම දවසක කියන්න එපා ඔය දුක විඳිනවට වඩා හොඳයි මැරෙන එක කියලා. මොකද මැරිලා හතර අපායේ වැටුණොත් විඳින්න වෙන දුක ඊට වඩා වැඩියි. අපි ප්‍රාර්ථනා කරන්න ඕන එක දෙයයි. අනේ කුසල් හිතක් හමු වේවා. කුසලයක් මනසට නැගේවා. ජීවිතවල හැටි කියලා Taman දිහා බලන්න ඕන මමත් දරන්නේ මෙහෙම ශරීරයක් නේද කියලා. එතන තමයි කුසලයේ තියෙන්නේ. එහෙම නැතුව ඔය දුකට වඩා හොඳයි මැරෙන එක කියන තැන කුසලයක් එහෙම වැඩෙනවා කියලා හිතන්න එපා. අපි කුසල් වඩන්න ඕන තැනම තමයි පින්වත්නි. කුසල් හමු වෙන්න තැනම තමයි පින්වත්නි අපි ඒ කුසලයේ මග අරින්නේ. ඇයි ඒ? කුසලය ඇතුලේ හිත පිහිටවන්න දන්නේ අපි. කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා දකින්නකොට අනේ ජීවිතයක හැටි බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතවල හැටි මේක නේද කියලා මේ කාරණේ නේද කියලා මෙනෙහි කළා නම් කුසලයේ වැඩෙන්නේ. හැබැයි මේ කුසලයේ වඩන්න ඕන තැන හිත පිහිටවන්න බැරි කම නිසා අපි කියන්නේ මොකද්ද? ওই දුක විඳිනවට වඩා හොඳයි මැරිලා ගියා නම්. අනුන්ගේ මරණයක් ප්‍රාර්ථනා කරපු කෙනෙක් දැන් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා වැඩුවට පින්නතුනේ වැඩින්නේ මොන මෛත්‍රියක්ද? හිතන්න බලන්න පින්වත්නි. ඒ නිසා අපිට හිතෙන හැඟෙන කොහොම ධර්මයේ නෙවෙයි. එතකොට ඔන්න වීරිය ඇතිවීම පිණිස උපකාර වන ඊළඟ කාරණේ මොකද්ද කිව්වේ පින්වත්නි? අපාය භය පච්ච වෙක්කනතා. ඒ කියන්නේ සතර අපායේ භය පිළිබඳව මෙනෙහි කරන්න ඕන. 2 ආනිසංස දස්සාවිතා. ආනිසංස දස්සාවිතා කියලා කියන පින්වත්නි ලෞකික ලෝකෝත්තර ආනිසංස පිළිබඳව මෙනෙහි කරන්න ඕන පින්වත්නි. වීරේ ලෞකික ලෝකෝත්තර ආනිසංස මොනවද? යම් කිසි කෙනෙක් දුගතියෙන් මිදිලා සුගතියට ආවා නම් වීරයෙන්ද නැද්ද? වීරයෙන්මයි. යමෙක් සතර අපායට වැටෙන්නේ නැතිව පින්වතුනේ ජීවිතේ රැකගත්තා නම් ඒ වීරයෙන්මයි. ලෝකෝත්තර වශයෙන් බලපුවාම යමෙක් සෝවාන් ආදී මාර්ගඵල ලැබුවා නම් සංසාර ගමනක් නිමා කළා නම් යම් උත්තමෙක් ඒ කුසීතෙක් නෙවෙයි වීරවන්ත පුද්ගලෙක්මයි. කුසීතයට මේ ශාසනයේ ඉඩක් නැහැ පින්වත්නි. ඒකනේ කියන්නේ ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මයේ සැබෑ ප්‍රතිලාභ ලබන්නේ කුසීතය නෙවෙයි. වීරයක් ආරම්භ කරගත්තු කෙනා. ඔන්න ඔය ආනිසංස බලන්න ඕන. උතුමන් වහන්සේලා ඒ උතුම් වූ නිවන් සුවයක් වින්දානම් වින්දේම වීරයෙන්. අපි සරණ ගිය අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වුණා නම් ඒපත් උනේ වීරයෙන්. ආනිසංස දස්සාවිතා කිව්ව එකයි ආනිසංසය දකින්න ඕන වීරිය කිරීමේ. ඊළඟ එක තමයි ගමන වීති පච්ච වෙක්කනතා. ගමන වීති පච්ච වෙක්කනතා කියලා කියන්නේ මේ මාවත බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා වැඩිය මාවතක් ගමනක්. ඒ ගමනේ මම යන්න නම් මමත් වීරිය කරන්නම වෙනවා කියන එක මෙනෙහි කරන්න කියනවා. මේ කෙලෙස් සහිත කෙලෙස් වලින් ආතුර වෙච්ච ලෝකේ යන්න නම් අපිට වීරියක් ඕන කරන්නේ නැහැ. හැබැයි පින්වත්නි යම් වීරයක් අධික මාත්‍ර වීරයක් ඕන වෙනවා බුද්ධ ආදී ආර්යයන් වැඩිය මගේ යන්න නම්. බුදුන් සරණ ගිය ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ වැඩිය මගේ යන්නේ නැත්තම් වෙන කොහෙද යන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩිය මගේ යන්න නම් වීරිය තියෙන්නම ඕන. ඒ වීරිය ඇති කරගන්න ඕන පින්වත්නි. එහෙම නැත්තම් යන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩි ගමන නම් නෙවෙයි.
ඊළඟ එක තමයි පින්වත්නි පිණ්ඩපාත පචායනතා. පිණ්ඩපාතය ගොස් දෙහැමිව ලැබිච්ච දේවල් වලට ගරු කරන්න ඕනේ කියනවා. ඒ පිණ්ඩපාතයටම උත්සාහ කරන්න ඕනේ කිව්වා. අපි කිව්වා වීරිය සම්බුද්ධංගයෙන් තමයි කිව්වා ආජීව පාරිශුද්ධ ශීලයක් සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ ලෝකේ ආරාධිත දාන තියෙනවා. හැබැයි බුදුහාමුදුරුව වදාලා මහණෙනි ආරාධිත දාන වළඳන්න එපා කියන්නේ නැහැ. නමුත් මහණෙනි වඩා නිවැරදි වූ වඩා ගරු කළ යුතු වූ දාණය තමයි කිව්වා පිණ්ඩපාතේ. ඒ කිසි තැනක බැඳීමක් නැහැ පින්වත්නි. කිසි තැනක අපේක්ෂාවක් තබන්න බෑනේ. කිසි තැනක ඇලෙන්න කාරණයක් නැහැ පින්වත්නි. ඒ නිසා දෙන සූප ව්‍යංජනවල නෙවෙයි පින්වතුනේ ලැබීමේ දානයේ ශ්‍රේෂ්ඨ භාවයේ තියෙන්නේ. සැබවින්ම පිණ්ඩපාත දානය අති උත්තමයි. කිසි තැනක අපේක්ෂාවක් නැහැ පින්වත්නි. කිසි තැනක ඇලීමක් නැහැ. ඒ නිසා පිණ්ඩපාත ආදියෙන් ලැබෙනා වූ ධාර්මික දෙයට ගරු කරන්න ඕන කියනවා. එතකොට එවන් රෝක්ෂ දෙයකින් ලැබුණත් පින්වතුනේ වීරිය පිරිහෙන්නේ. ඊළඟ කාරණේ දැන් ඔබ මේක ගන්න ඕන පින්වතුනේ ලැබෙන දෙයකින් සතුටු වෙන්න ජීවිතේ. නේද? යථාලාභ සන්තුට්ඨිය පවත්ව ගන්න. එතකොට වීරිය පිරිහෙන්නේ. නැතිනම් සමහර වෙලාවකදී පින්නතුනේ වෙනදා හැමදාම බත් කන ඔබට එක වේලක් පාන් කාලා ඉඳ වුණොත් අනේ පාන් කෑවේ අද නම් බෑ මේ වීරිය කරන්න කියලා වීරිය පිරිහෙන්න පුළුවන් නේ. එහෙම වෙන අවස්ථා තියෙනවනේ. එතකොට වීරිය පිරිහෙන්න පුළුවන්. ඒ නිසා ලද දෙයකින් සතුටු වෙලා වීරිය පවත්ව ගන්න ඕන. ඊළඟ එක තමයි දායජ්‍ය මහත්ත පච්ච වෙක්කනතා. දායජ්‍ය මහත්ත පච්ච වෙක්කනතා කියලා කියන පින්වත්නි බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගෙන් ලැබෙන ආර්ය දායාදයේ ශ්‍රේෂ්ඨ භාවය මෙනෙහි කරන්න කිව්වා. මේ වීරිය කළොත් තමයි ආර්ය දායාදයේ මං උරුමකාරයෙක් වෙන්නේ. ආර්ය දායාදේ අපි සෝවාන් වෙච්ච අය ගැන කතා කරනවා. සකෘදාගාමි වෙච්ච උතුමන් ගැන කතා කරනවා. අනාගාමි වෙච්ච උතුමන් ගැන කතා කරනවා. හැබැයි ඒ උතුමන් වහන්සේලා ඊට කොච්චර වීරිය කළාද කියලා අපි කතා කරන්නේ. ඒ ආර්ය දායාද ලබන්න නම් ඒ ආර්ය දායාදේ මොන තරම් ශ්‍රේෂ්ඨද? පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං. එහෙමනේ කිව්වේ. මේ මුළු ලෝකෙනම රජ වෙනවට වඩා දිව්‍ය රාජ්‍ය කරනවට වඩා සක්විති රජකම් කරනවට වඩා මේ බුද්ධ ශාසනයේ පළවෙනි මාර්ගඵලයක් තුම් කිව්වා. මේක අපිට තේරෙන්නේ නැහැ පින්වත්නි. බොහෝ දිනෙකට මේ බුද්ධ වදන හරියට තේරෙන්නේ නැහැ. ඒ නිසා සෝවාන් පදවි දාලා රජ වෙන්න යනවා. සෝවාන් පදවි දාලා පින්වත්නි සමහර වෙලාවකදී අධිපතිකම් හොයාගෙන යනවා. මේ ලෝකෙ දිව්‍ය රාජ්‍යයටත් වඩා පින්නතුනේ සෝවාන් ඵලය උතුම්. සක්විති රජ සැපතටත් වඩා පින්නතුනේ සෝවාන් ඵලය උතුම්. ඇයි? සක්විති රජවරුත් පින්නතුනේ කුරා කූඹි වෙලා සංසාරේ උපදිනවා. හැබැයි සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා සතර අපායේ වැටෙන්නේ සසර නිමවන තුරා. මේ බුද්ධ ශාසනයේ පළවෙනි මාර්ගඵලය උත්තමයි දිව්‍ය රාජ්‍යයට වඩා පින්නතුනේ. එහෙම ශාසනයක අපි කොච්චර වීරිය කරන්න ඕනද? එහෙම ශාසනයක මේ කිසිත් ඵලයක් නොලබා මේ විදිහට පින්නතුනේ කාලේ ගෙවිලා මැරිලා ගියොත් අලාභයක්ද නැද්ද? මහා අලාභයක් පින්වත්නි. ඒ නිසා ආර්ය දායාදයේ ශ්‍රේෂ්ඨ භාවය හොඳට මෙනෙහි කරන්න කියනවා පින්වත්නි. ඊළඟට කියනවා සත්තු මහන්ත පච්ච වෙක්කනතා. ඔන්න වීරිය වැඩෙන්නේ ඊළඟ කාරණය. ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ භාවය හොඳට මෙනෙහි කරන්න කියනවා. මගේ බුදුරජාණන් වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූන් වහන්සේ නමක්ද? ඒ පිළිබඳව උපමා කියන්න ගියොත් පින්නතුනේ ඕන තරම් කියන කාරණා තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ අපි කිසිවෙකුවත් පින්නතුනේ මේ ශාසන ප්‍රතිපදාවෙන් හල්ලා නැහැ.
මේ කිසිම කෙනෙක් ශාසන ප්‍රතිපදාවෙන් හලලා නැහැ. බුදුරජාණන් වහන්සේ හුඟක් පව් කරපු අයටත් ටිකක් පව් කරපු අයටත් හැමෝටම නිවන පිණිස ගැලවීමේ මඟ දේශනා කළා. ඒ නිසානේ මං හුඟක් පව් කරලා තියෙනවා මට නම් මේකේ රැකවරණයක් ලබන්න බෑ කියලා කවුරුත් මේ නිවන් මඟ අතාරින්න ඕනේ, ශාසනය අතාරින්න ඕන නෑ. අනේ බුදුරජාණන් වහන්සේ එපා කියලා වදාළ දෙයක් මං කළා, ඒ නිසා මට නම් අය ගැලවිල්ලක් නෑ, නිවනක් නෑ කියලා කවුරුත් මේ ශාසනයේ නිවන අතාරින්න ඕන නෑ. මිනිස්සු 1000කට වඩා මරපු මිනිස්සුන්ගේ ඇඟිලි බෙල්ලේ ඉල්ලා ගන්න තරම් සාහසික වෙච්ච අඟුලිමාල ඇතුළෙත් පින්වතුනේ රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. එහෙව් අයත් සසරින් ගැලවිච්ච ශාසනයක් මේක. ඇඟේ ඇඳිවත නැතුව පින්වතුනේ විහාරයට දුවන්න තරම් සිහිවිකල් වෙච්ච පටාචාරත් නිවන් දැකපු ශාසනයක් මේක. පින්වතුනේ සිවුරු ඇරලා යන්න ඉඳපු අය කී දෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ සංසාරෙන්ම ගැලෙව්වද බලන්නකෝ. එක ධර්ම පදයක්වත් මතක නැහැ චුල්ලපන්තක හාමුදුරුවන්ට. උන්වහන්සේ සසර කෙලවර කරගත්තේ හැබැයි 84000ක් ධර්මයේ දරන ආනන්ද හාමුදුරුවන්ටත් කලින්. කොච්චර ගැලවිල්ලක් ගැලෙව්වද? දැන් මේ වීරිය වඩන එකට පරමාදර්ශී චරිතය තමයි පින්වත්නි සෝන කෝලිවිස මහරහතන් වහන්සේ. උන්වහන්සේත් සිවුරු ඇරදාලා යන්නයි ගියේ. වීරිය කරලා බැරි තැන මගපලයක් නොලැබෙන තැන පින්නතුනේ සිවුරු ඇරලා පින්කම් කරනවා කියලා හිතාගත්තා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා එක උපමාවක් පෙන්නලා පින්නතුනේ ධර්මයේ දේශනා කළේ උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසලා අරඹන ලද වීරය ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානයටපත් වුණා පින්වත්නි. තථාගතයන් වහන්සේ එහිම ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඒ ශ්‍රේෂ්ඨ භාවයේ මෙනෙහි කරනකොට තමයි පින්වත්නි මේ ශාසනයේ වීරිය උපදින්නේ අපිට. ඊළඟ කාරණේ තමයි පින්වත්නි ಜಾති මහන්ත පච්ච වේකනතා. තමන් ලබාගත්තු මේ දුර්ලභ වූ මනුස්ස ජීවිතය අගේ මෙනෙහි කරන්න කියනවා. මේ මනුස්ස ජීවිතේ නිකන් ලැබුණා නෙවෙයි. සතර අපායේ මහගෙදර කරගෙන යන සංසාර ගමනක නිමාවක් නැතිව පින්නතුනේ සත්වයා සතර අපායේ වඩන සසරක පින්නතුනේ මනුස්ස භවයක් ලබනවා කියන එක අහම්බයක් නෙවෙයි. සංසාරේ මහා පිං කරලා ලබාගත්තු අවස්ථාවක්. මේ දුර්ලභ වූ මනුස්ස ජීවිතයේ මොනතරම් උතුම්ද කියලා මෙනෙහි කරනකොට තමයි පින්වත්නි වීරිය වැඩෙන්නේ. තමන් මිනිස්සෙක් වුණාට මනුස්සකම කොච්චර උතුම්ද කියලා මෙනෙහි නොවන තාක්කල් gedara midula මඩ වෙනවට ගෙනල්ලා දාපු බොරළු ගොඩේ තියෙන මණික වගේ තමයි පින්නතුනේ මනුස්ස භාවය. gedara midulට ගෙනල්ලා දාපු බොරළු ගොඩක මණිකක් තිබුණොත් උදේටත් පාගගෙන යනවා, හවසටත් පාගගෙන යනවා. දවසට කී වාරයක් නම් පින්නතුනේ මේ මණික පාගගෙන යනවද මණිකක් කියලා දන්නේ නැති හින්දා. හැබැයි යම් තැනකදී මේක මණිකක්, මේ බොරළු ගොඩේ මණිකක් තියෙනවා කියලා කිව්වොත් එදාට මොකක් කරයි? ඔබ සූදානම්ද නැද්ද? එක බොරළු කැටයක් ගානේ හරි අරන් පින්නතුනේ මේක හොයාගන්න. අන්තිමේදී ඒ හොයාගන්න මණික කොහෙද ආයිද? තියන්න ඕන ආරක්ෂිතම තැන තියෙනව නේද? ඒ වගේ මනුස්ස ජීවිතේ නැමැති සංසාරේ පිනෙන් ලබාගත්තු මණික් කී දෙනෙක් පාගගෙන යනවද හිට මෙහෙට? මේක මොනතරම් උත්තම ජීවිතයක්ද, ශ්‍රේෂ්ඨ පින් ඇති ජීවිතයක්ද කියලා මෙනෙහි කළොත් තමයි පින්නතුනේ වීරිය උපදින්නේ. ඊළඟ කාරණේ කියනවා පින්නතුනේ සබ්‍රහ්මචාරී මහන්ත පච්ච වෙක්කනතා. මම මේ පිළිවෙත් ගුණ පුරන්නේ නිකන් ශාසනයක නෙවෙයි, සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිවෙත් පුරපු ශාසනයේ. අපි පිළිවෙත් පුරන මේ ශාසනයේ මුලින් වැඩ සිටියේ සාරිපුත්තයන් වහන්සේ, මහමුගලන් මහරහතන් වහන්සේ,
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ මේ ආදී උත්තමයන් පිළිවෙත් පුරපු ශාසනයේ නේද මමත් මේ පිළිවෙත් පුරන්න ආවේ කියලා පින්වත්නි උන්වහන්සේලා බඳු වූ වීරයක් ආරම්භ කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි පින්වත්නි කුසීත පුද්ගල පරිවර්ජනා. මොකද්ද? වීරිය ඇති කරගන්න නම් අපිට ඕන කුසීත පුද්ගලයන් බැහැර කරන්න ඕන පින්වත්. නැවත කියනවා අදහස් බෝ වෙනවා. එහෙම නැතිනම් අනේ අද ධර්ම දේශනාවක් තියෙනවා අපි අහන්න යන්ද කියලා යෝජනා කරනකොටම ඔබ අනේ මට නම් අද බෑ වගේ වැස්සකුත් එන්න ලෑස්ති කිව්වොත් නිකමට අපේ හිත හැදෙනවනේ එහෙනම් මටත් බෑ කියලා. නේද? එතකොට මේ හිතනවද නැද්ද? අර කුසල හිත නැගිටින්නේ නැහැ පින්වත්නි. එක වචන මාත්‍රයයි. හැබැයි අපේ කුසල වීරිය පිරිහුණද නැද්ද? කුසල වීරිය පිරිහෙනවා. නැතිනම් කිව්වොත් අනේ හොඳයි මමත් හිටියේ ඔයාට කතා කරන්නමයි අපි යන්. ඒක තමයි වෙන්න ඕන. ඔන්න කුසල හිත නැගිටවනවා, වීරිය නැගිටවනවා. ඒකයි කිව්වේ කුසීතය ඇසුරත් එක්ක වීරිය වඩන්න බෑ පින්වත්නි. සමහර අය ඉන්නවනේ පින්වත්නි ඕක හරියන්නේ නැහැ කිව්ව ගමන්මනේ. මොකක් කරන්න ගියත් ඕක හරියන්නේ නැහැ. ඒක හරියනවද කරලා බලන්න හරියපෑ. යමක් කරනකොට උත්සාහ කළාම මොකද පින්වතුනේ හරියනවද නැද්ද කියන එක නෙවෙයි. උත්සාහ කළාම මොකද වෙන්නේ? ඒක ඇති වරදක් නැහනේ. උත්සාහය නැතුව වීරිය නැතුව පින්වතුනේ මේ ලෝකේ දිනන්න පුළුවන් දෙයක් නැහැ පින්වත්නි. නේද? උද්දමේනහි සිද්ධාන්ති කාර්යානි මනෝරතයි. මේක නම් සංස්කෘත. උද්දමේනහි සිද්ධාන්ති කාර්යානි මනෝරතයි. නහි සුප්තස්ස සිංහස්ය ප්‍රවිශන්ති මුකේ මෘගා. මොකද කියන්නේ? මේ ලෝකේ අර්ථ සිද්ධියක් වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ උත්සාහයෙන්මයි. ලස්සන උපමාවක් කියනවා. නිදියගෙන ඉන්න සිංහයන්ගේ කටන මුව ඇවිල්ලා පනින්නේ නැහනේ කණ්ඩ කියලා. සිංහයා මෝන පින්නතුනේ නැගිටලා ඇඟමැලි කඩලා මුවා පසුපස ලුහු බැඳලා මුවා දැහැගන්න. එහෙම නැතු අනේ මේ සිංහෙක් නේද කැලේ රජා නේද කියලා මුව ඇවිල්ලා කටට පනින්නේ. කටට පනින්නේ නැහැ. ඒ වගේ මේ යන විදිහට පින්නතුනේ සෝවාන් ඵලෙ ඉන්නේ. මේ ඉන්න විදිහට බත්මාලු කකා හිටියොත් පින්නත් මේ අරහත් ඵලෙ ඉන්නේ. ඒකට වීරිය පවතින්න ඕන. ඒකට වීරිය පවතින්න ඕන. ඊළඟට කියනවා පින්වත්නි ආරද්ධ විරිය පුද්ගලස්ස සේවනතා වීර්යවන්ත පුද්ගලයෝ ඇසුරු කරන්න ඕන. වීර්යවන්ත පුද්ගලයෝ ඇසුරු කරන්න ඕන පින්වත්නි. කමක් නැහැ කවුරු නැතත් අපි හරි මේ කුසලයේ කරමුයි කියලා වචනය කියනකොට අපේ කුසල හිත බලවත් වෙනවද නැද්ද? බලවත් වෙනවා පින්වත්නි. සමහර කෙනෙක් කියන අනේ ඕක කරන්න කොච්චර අමාරු වේද අපි කීප දෙනාට ඕක කරන්න පුළුවන් වේද? එහෙම කිව්වොත් කුසල හිත පරදිනවා. එහෙම නෙවෙයි. කවුරු නැතත් ඔයාගේ පින්කමට මං ඉන්නවා කියන කෙනෙක් හිටියොත් කොච්චර ලාභයක්ද? ඒක වාසනාවක්මද නැද්ද? ඒක මහා වාසනාවක්මයි. කුසල හිත වැටෙන්න දෙන්නේ නැහැ පින්වත්නි. පුදුම පිහිටක් වෙනවා. ආරද්ධ විරිය පුද්ගලස්ස සේවනතා. අරඹන ලද වීරිය තියෙන පුද්ගලයන්ගේ සේවනයේ තියෙන්න ඕන පින්වත්නි. ඊළඟ එක තමයි තද්ධදී මුත්තතා. වීරය ඇති කර ගැනීම පිණිසම පින්වතුනේ තමන්ගේ හිත දැඩි වෙන්න ඕන. වීරය පිරිහෙලා ගන්නෙම නම් නෑ මොන බාධකාවත් මොන අභියෝගයාවත් වීරය පිරිහෙලා ගන්නෙ නම් නෑ කියලා දැඩි වීරයක් පවත්වා ගන්නම තමන්ගේ හිත දැඩි කර ගන්න ඕන. පින්වත්නි මේ ශාසනයේ අධික මාත්‍රව වීරය කරපු උත්තමයන් වහන්සේ තමයි පින්වතුනි කෝලිවිස සෝන මහරහතන් වහන්සේ. පෙර පාරමී ධර්ම පුරාගෙන ඇවිල්ලා පින්වත්නි මේ ශාසනයේ කාලේ උපත ලැබුවා පින්වතුනි කෝටිපතියෙක්. පෙර කළපු පුණ්‍ය බලයකින් ශරීරේ රත්තරන් පාටයි. ඒ නිසා තමයි සෝන කියලා නම තිබ්බේ. තාම සිව්මැලි ශරීරයක් හරි සැපට පහසුවට හැදුනා. කෝටි ගණන් ධනයට උරුමකම් කියන හින්දා තමයි කෝලිවිස කියලා කිව්වේ. පින්වතුනේ මේ දරුවා උපන්න දවසේ ඉඳන් පින්වතුනේ ඒ මුළු රාජධානියටම පුදුම ලැබීම් ලැබුණා කියනවා. පුණ්‍ය බලය. දැන් පින්වත්නි
අම්මට තාත්තට ඕන කළා මේ සැපට ඉන්න රත්තරන් පාට පින් ඇති පුතාට. මුළු රාජධානියම සස්ත්‍රීක වුණානේ ඔහුගේ පිනෙන්. අම්මා තාත්තා හරි ආදරේ. දැන් කල්පනා කළානේ අපේ පුතාට දුක් විඳින්න නම් තියන්න හොඳ නැහැ. දුනු ශිල්පේ ගෙන්නොත් ඒකත් හරි වෙහෙස කරයි. කඩු ශිල්පේ ගෙන්නොත් ඒකත් හරි වෙහෙස කරයි. අපේ පුතාට එහෙමවත් දුකක් දෙන්න හොඳ නැහැ. කිසිම දුකක් නැතිව අපි දරුවා හදන්න ඕන. හැබැයි ඉතින් මොනවා හරි උගන්වන්නත් ඕනනේ. ඒ කියලා කඩු ශිල්ප උගන්වන්නත් බෑ. ඒක දුකක්නේ. ඒ නිසා අම්මයි තාත්තයි කතා වුණා. ඇඳෙන්වත් බහින්න නැතුව ඉගෙන ගන්න පුළුවන් එකක් අපි උගන්වමු කියලා. මොකක්ද කියන්නේ? වීණා වාදනය ඉගෙනුවා. ඇඳෙන්වත් බහින්න ඕනේ නැහැනේ. ඇත්තටම මේ සෝන කුමාරයා වීණා වාදනයේ පරතරයට පැමිණිච්ච කෙනෙක් වුණා. කෙසේ හෝ වේවා පස්සේ සම්මා සම්බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා පින්වතුනේ රන්වන් ශරීරයක්, සිව්මැලි ශරීරයක් උන්වහන්සේ පොදුම අධික මාත්‍ර වීරයක් ආරම්භ කළා. මොනතරම් වීරිය කළාද කිව්වොත් සැතපෙනවා කියන ඉරියව්වට එන්නේ නැතිව පින්වතුනේ සක්මන් කරන්නම පටන් ගත්තා. මොනතරම් සක්මන් කළාද? පින්වතුනේ ටික දවසක් යනකොට යටිපතුල් පැලිලා මුළු සක්මන් මළුවම පින්වතුනේ ලෙයින් තෙමුණා. දැන් නතර කළාද? නතර කළේ නැහැ. දැන් දෙපයින් සක්මන් කරන්න බෑ. යටිපතුල් පැලිලා මුළු සක්මනම ලේ. දන ගහගෙන පින්වතුනේ දන හිසෙන් සක්මන් කළා. මේ කියන්නේ මේ ශාසනයේ වීරිය වඩපු උත්තමයන්ගේ හැටි. අපේ වීරියත් ඒ වගේම නේද? පින්වත්නි දන හිස් වලින් සක්මන් කරන්න පටන් ගත්තා. අන්තිමේදී මෙ හිතුණා ඒත් මගේ වීරිය පළ දරන්නේ සිත කෙලෙසුන්ගෙන් මිදෙන්නේ නෑ. මන්නම් ඒ කාන්තෙන් පදපරමේක්ම තමයි කියලා හිතුණා. පදපරමය කියන්නේ කොච්චර දේශනා කළත් ධර්මය අවබෝධ වෙන්නේ නැති අය ඉන්නවනේ. මේට වඩා හොඳයි මං එහෙනම් සිවුරු වැරලා දම්පින්කම් හරි කරගෙන පින් දහම් කරගන්නවා කියලා හිතාගත්තා. මේ සිටිවිල්ල තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් විනිවිද දැක්ක පින්නතුනේ. තථාගත බුදුරජාණන් වහන්සේ ඒ නිමේෂයෙන් පින්නතුනේ කෝලිවිස සෝනහාමුදුරුවෝ ළඟ පහළ වුණා. බලන්නකෝ අම්මා කෙනෙක් වගේ. දරුවෙක් ළඟ තියාගෙන අම්මගේ වැඩක් කරනකොට මොන වැඩ කළත් අම්මා දරුවා ගැන හිවිල්ලෙන්ද නැද්ද? දරුවා කැට කැබිලිද්දක් කටේ දාගත්තු ගමන් මොන වැඩ තිබ්බත් අම්මා මේක බලාගෙන අම්මා දරුවා වාරන් අර කැට කැබිලිති දේවල් කටින් ඇදලා දරුවා බේරගෙන තුරුල් කරගන්නවනේ. තථාගතයන් වහන්සේ බඳුයි පිණුතුනේ. බලන්නකො මේ තමන් වහන්සේ සරණ ගිහින් ශාසනයට ආපු පුතා සිවුරු අරින්න හිත හදාගත්තු තැනම පින්නතුනේ බුදු සිතින් මේක දැකලා වැඩියනේ බේරගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා සෝන නුඹ වීණා වාදනයේ නිපුණෙක් නේද කියලා ඇහුවා. බලන්නකො ගත්ත දේශනාව. ඊගි දන්න දෙයින් එපා පටන් ගන්න. දන්නේ වීණා වාදනයේ. ඉතින් ඒකෙන් මෙපයි කියන්නේ නැත්තම් වෙන කාරණයක් තේරෙන්නේ නැහැ නේ. නුඹ වීණා වාදනයේ නිපුණයි නේද කියලා වයි එහෙමයි. වීණාවේ තදින් අල්ලලා වැයුවොත් මනාව සුසර වෙනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි කිව්වා. වීණාවේ අතහැරලා වැයුවොත් මනාව හඬ නගමින් සුසර වෙනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි කිව්වා. එහෙනම් අවශ්‍ය ප්‍රමාණයට ඒ තත්තික අල්ලලා මේ වීණාව වැයුවොත් මේ වීණාවේ මිහිරි නද දෙනවද සුසර වෙනවද කියලා ඇහුවා. ස්වාමීනි ඒක එහෙමමයි කිව්වා. බුදුහාමුදුරුවෝ වදාලා සෝන අධික වීරය උද්දච්ච කුක්කුච්චේටයි හේතු වෙන්නේ කිව්වා. වීරය අත්හැරීම තීන මිද්දේටයි අයිති වෙන්නේ කිව්වා. ඒ නිසා ප්‍රමාණවත් තරමට වීරිය කරන්න කිව්වා. වීරිය අඩු කරන්න කිව්වා.
දැන් ඔයත් අන්ට හිතේ දන්න එහෙනම් අපිත් වීර්ය අඩු කරන්න වෙයිද දන්නේ සෝනහාමුදුරන්ට වගේ කියලා. නෑ ඔයත් අන්ගේ වීර්ය නම් අපේ වීර්ය නම් අඩු කරන්න තියෙන්න බැබින්නොත් නේ. නේද? අඩු කරන්න තිබුණොත් නේ. අපේ වීර්ය තව වැඩි වෙන්න ඕන පින්නොත් නේ. අධික මාත්‍ර වෙන්න ඕන. අධික මාත්‍ර වෙන්න ඕන පින්නොත් නේ. සෝනහාමුදුරෝ කියව පරිද්දෙන්ම පින්නතුනේ අවවාදේ පිහිටාගෙන වීර්ය කළා. ඉන්ද්‍රිය සමතාවයට ආවා. සියලු කෙලෙසුන් නැසලා උතුම් අරහත්වයටපත් වුණා. උන්වහන්සේ තමයි මේ ගෞතම සාසනයේ ආරම්භන ලද වීරය ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබුවේ. ඒ තරම් අධික මාත්‍ර වීරයක් උන්වහන්සේ ආරම්භ කළා. පින්වත්නි, අපිත් මේ වීරය ආරම්භ කළ යුතුයි. ඒ සඳහා උපකාර වන්නා වූ කාරණාවන් ක්‍රමෝපායන් දේශනා කළා. දැන් පින්වතුනේ කුඹුර හදලා තියෙනවා, බීජ ලැබිලා තියෙනවා. දැන් වපුර ගන්න එක ඔබට බාරයි. ඔබ සියලු දෙනාට උතුම් නිවන පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් මේ දේශනාව නිමාවටපත් කරනවා. අද අපි දේශනා කළේ සප්ත බොජ්ජංග ධර්මවල පින්වත්නි විරිය සම්බොජ්ජංගේ කියන බොජ්ජංග ධර්ම පිළිබඳවයි. මෙතෙන් සිට ඉදිරි බොජ්ජංග ධර්ම පිළිබඳව දේශනාවන් ඉදිරි දේශනාවන් තුලදී පින්වන්ත ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. අදත් මේ දේශනාව සංවිධානය කළේ අපේ පින්වත් හේමක ඩයස් මහත්මයාණන්. ඒ වගේම අද දවසේත් ඔබ අප විසින් රැස් කරගත්තා වූ එමෙන්ම රැස් කර ගන්නා වූ සියලු කුසල් විශේෂයෙන් මේ දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් කමානී මායාදුන්නේ වෛද්‍යතුමිය, ඒ වගේම රුක්ලන්ත මායාදුන්නේ මැතිදුන් ඇතුළු පින්වන්ත සියලු දෙනාටත් මේ දේශනාව බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ලෝපුරා විසුරුවා හැරීමෙහි පින්වන්ත දායකත්වයේ දරන්නා වූ සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධයේ පිණසම වේවා කියලා අපි ප්‍රාර්ථනා තබමු. නමින් මියගිය සියලුම ඥාතීන්ටත් අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් මේ පින් ලැබේවා. සියල්ලෝ මේ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව, චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියෝද ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා
ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා. ආශිර්වාද කරන තුරු වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු.